හරි. එතකොට හැමෝම බලාගන්න දැන් මේ ප්‍රමේයදී කියන කාරණේ තමයි දැන් මේ වගේ වෘත්තයක කේන්ද්‍රය මත වෘත්තයක් මත වෘත්තයක පරිධියෙන් කොටසක් මගින් ඒ කියන්නේ වෘත්ත ඡාපයක් මගින් මම දැන් මේ AB කියන්නේ වෘත්ත ඡාපයක් කියලා හිතුවොත් මෙන්න මේ වෘත්ත ඡාපය මගින් හරි සිග්නල් පොඩ්ඩක් එන්නේ වෙනකල් ඉඳලා මම කරන්නේ නේ හරි දැන් උනාපෝ සිග්නල් දිනා හරි ඒතකොට දැන් මේ සිග්නල් එන යන ගතියක් තියෙනවා වෘත්තයක කේන්ද්‍රය මත මේ වගේ වෘත්ත ඡාප කොටසක් මගින් දැන් මේ AB කියන වෘත්ත ඡාප කොටස මගින් කේන්ද්‍රය මත ඔන්න වගේ කෝණයක් ආපාතනය කරන්න පුළුවන් ආපාතනය කරනවා කියන්නේ කේන්ද්‍රය මත හදනවා කියනකොට මේක මගින් අපිට වුණ කෝණය ගත්තොත් මෙන්න මේ කෝණය ගැන තමයි කියන්නේ හරි ඊට පස්සේ මේ ඡාප කොටස මගින් වෘත්තයේ ඉතිරි ඡාප කොටස මත ඉතින් කියන වෘත්තයේ ඉතිරි කොටස මත වෘත්තයේ ඉතිරි කොටස මත මේ වගේ ආපාතනය කරොත් කෝණයක් අන්නේ කෝණය වගේ මෙන්න මේ කෝණය දෙගුණයක් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදිත කෝණය මෙන් දෙගුණයක් වේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මේක x වෙනවා නම් මේක මොකද වෙන්නේ එතකොට 2x වෙනවා. ඔන්න ඒ කාරණේ තමයි කියන්නේ. හරි. දැන් මේක අකුරු වලින් ගත්තොත් එහෙම AOB කෝණය සමානයි 2යි ACB කෝණය කියලා අපිට ගන්න පුළුවන්. ඔක තමයි ක්‍රමයෙන් කියන්නේ. ඔයගොල්ලන් පොතේ 31 වෙනි පාඩම තමයි වෘත්තේ කෝණ කියන පාඩම. එතකොට ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේ පාඩම උනත් පෙරලා ගන්න පුළුවන්. පොත තියෙනවා නම් 31 වෙනි පාඩම. මේකේ අර විස්තරයකුත් කියලා දෙනවා. දැන් බලන්න මේකේ අර ඡාප කොටස ගැනත් විශේෂ කාරණයක් කියලා තියෙනවා පේනවා ඇති. ඔයගොල්ලන්ට AB කියන ඡාපේ මම අර යටින් ලිව්ව ඡාපේ ඒකෝල එකේ සුළු ඡාපය කියලා නම් කරලා තියෙනවා නේ. බලන්න පොතේ තේනවාද කියලා ඔයගොල්ලන්ට තියෙන එක. ගොඩක් මේ සිග්නල් මදිකම නිසා පොඩි ගැටලු එකක් තියෙනවා. හරි එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අර AB කියලා සුළු ඡාපය සහ මහා ඡාපය කියලා තියෙනවා. උඩ දැන් ඡාප AB කිව්වහම ඡාප කොටස් දෙකක් තියෙන බව තමයි ඒකේ තේරුම. හොඳින් තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මෙන්න මේ කොටස ගත්තාම ඒක අර වෘත්තයෙන් පරිධියෙන් කුඩා කොටසනේ. AB කියන සුළු ඡාප කොටස කියලා කියනවා. වෘත්තයෙන් පරිධියෙන් කොටසක්. ඒතර AB වලින් ඇත්තටම මේ වෘත්තයේ ඡාපයේ කොටස් දෙකකට බෙදෙනවානේ. උඩ තියෙන කොටස සහ යට තියෙන කොටස. දැන් බලන්න මේ උඩ තියෙන කොටස ගත්තාම මෙන්න මෙහෙම තියෙන කොටස තමයි මහා වෘත්ත ඡාපය වෙන්නේ. එහෙනම් කොටස් දෙකකට මේක වෙන් වෙලා තියෙනවා. තව මං කිව්වේ දැන් මෙතන පෙන්නලා තියෙන්නේ මෙන්න මේ කේන්ද්‍රය මත ආපාදිත කෝණය කියලා දැන් මෙන්න මේ කෝණය ගත්තාම මේ සුළු වෘත්ත ඡාපය මගින් සුළු ඡාපය මගින්
ආපාදනය කරපු කෝණය ගැන තමයි මම කිව්වේ දැන්. ඒතර මහා වෘත්ත ඡාපය මගින් ආපාදනය කරන කෝණෙකුත් තියෙනවා. ඒක මෙන්න මේ මහා මේ මොකද පරාවර්ත කෝණය වෙනවා. පොඩ්ඩක් ඒක මේ තේරුම් ගන්න මේ ලොකුට හිතන්න ඕනේ අපි ඒක ඉදිරියට තවදුරටත් පැහැදිලි කරගමු. මම මේ මෙතන දැක්ක නිසා කිව්වේ. ප්‍රමේයයට යම් බලන්න. දැන් ඔයගොල්ලන්ට මෙතන තියෙනවා මහා බාන මහා ඡාපයේ මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය සෑම විටම පරාවර්ත කෝණය. මේ පෙන්නලා තින්නේ. හැම වෙලාවෙම මෙන්න මේ කොටස පරාවර්ත කෝණයක් අර මහා වෘත්ත ඡාපයේ මගින් ආපාදනය කරන කෝණය. ඒක තවදුරටත් අපි ඉදිරියට තේරුම් ගමු. දැන්ම කලබල වෙන්න එපා ඒකට. මේකේ අර පළවෙනි අභ්‍යාසය අර ප්‍රමේය දෙන්න ඉස්සෙල්ලා ඔයගලන්ට දීලා තියෙන්නේ. මේක තමයි ප්‍රමේය. හරි මෙන්න මේක තමයි ප්‍රමේය. එතකොට බලන්න මෙතන ප්‍රමේය දීලා තියෙනවා වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. හරි එහෙනම් ප්‍රමේය ඉස්සරම් ලියා ගන්න ගෲප් සරණ අඳින්න ඉස්සෙල්ලා හැමෝම ලියා ගන්න. පොඩක් මේ හැමදේම ස්ලෝ වෙලාද වෙන්නේ. පොඩක් ඉනින් තමයි ඔයගොල්ලෝගේ බෝඩ් එකට මේ වැටෙන්නෙත් මං හිතන්නේ. ලොකු ගැටලුවක් තියෙනවා සිග්නල්. හරි. ඒත් බලන්න මෙතන තියෙනවා වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. තියාගන්න. වෘත්ත ඡාපයක් මගින් වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ. හරි නේද හැමෝටම පැහැදිලි? වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. හරිනේ. හරි එතකොට මේ ප්‍රමේය ඔයගලන්ට සාධනය කරන්න තියෙන ප්‍රමේය. ඉන්සා පොඩ්ඩක් කරනු උපසහාන ඇඳලා. ඔයගලන්ට ප්‍රමේයක් සාධනය කරනකොට අපි
දත්තය සාධනය කළ යුත්තේ සහ නිර්මාණයක් තියෙනවා නිර්මාණය ඊට පස්සේ සාධනය කියලා ඒක පිළිවෙලක් යම් කිසි විධිමත් පිළිවෙලක් තමයි කරන්නේ. අපි එහෙම කරගෙන යන්න බලමු. දැන් මේක ඉස්ලාම ඔයගොල්ලෝ රුපසරණ කරලා. ඔව්. කියන්න. ආයෙ චුට්ට ප්‍රමේය කියන්නකෝ. ප්‍රමේයද වැඩ ඕනේ? ඔව් සර්. right අහලන්න. වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයක් ඒවක දාලා දෙන ප්‍රමේය. බලාගන්න ඕනගේ ක්‍රියාව ඇති. හරි නේද? හරි සර්. හරි. හරි එතකොට මේක සාධනය කරනකොට අපි පළමුව දත්තේ ලියන්න ඕනේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා දත්තේ කියලා කියන්නේ අපිට මුලින්ම දැන් මේක අපි සාධනය කරන්න ඕනේ AOB සමානයි 2යි ACB කියලා. ඊට පෙර අපි දන්න දේ තමයි ලියන්නේ. ඔයගොල්ලෝම කියන්න බලන්න මේකට දත්තයක් AO සමානයි BO. නෑ. ඒ 2යි ACB සමානයි AOB කියන්නේ සාධනය කරන්න ඕනේ කියන්නේ. AC හා BC වෘත්තේ ජායන්. O කේන්ද්‍රය වෘත්තේ මත ඔව්. ඒතර ඔයගොල්ලන්ට කියන්න පුළුවන් O කේන්ද්‍රයේ වෘත්තයේ AB අනු ජායය. මේ sorry AB A සහ B මෙහෙම ලියන්න පුළුවන්. මෙහෙම ලියන්නකො O කේන්ද්‍රයේ වෘත්තයේ AB හා C ලක්ෂ පිහිටා ඇත. O කේන්ද්‍රයේ වෘත්තයේ මත AB හා C ලක්ෂ පිහිටා ඇත. නැත්නම් වෘත්තයේ පරිධිය මත පිහිටා ඇත කිව්වත් තමයි. O කේන්ද්‍රය වූ වෘත්තයේ පරිධිය මත A B හා C ලක්ෂ පිහිටා ඇත. O කේන්ද්‍රය වූ වෘත්තයේ පරිධිය මත A B හා C ලක්ෂ පිහිටා ඇත. ඒක ඔයගොල්ලෝ දන්න කාරණා. හරි. ඊට පස්සේ සාධනය කළ යුතු ඒතර සාධනය කරන්න ඕනේ මොකක්ද? කියලා ලියන්නයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ සාධනය කරන්න ඕනේ AOB කෝණය සමානයි ACB කෝණය වගේ දෙගුණයක්. ඔයගොල්ලන්ට ඒක ලියන්න පුළුවන් AOB කෝණය සමානයි 2යි ACB බව. හරි එතකොට දැන් මේ සාධනය කරනකොට ඇත්තටම මේකට නිර්මාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිර්මාණය තමයි මේ CO යා කරලා ඒක දික් කරන්න ඕනේ.
අපි හිතමු මේක දික් කරනවා D දක්වා කියලා. CO යාතර D දක්වා දික් කිරීම කියලා ගන්න. CO යාතර D දක්වා දික් කිරීම. ඒතර ඒක නිර්මාණය කියලා ලියන්න. CO යාතර D දක්වා දික් කිරීම. ඊට ඔයාලට සාධනයට යන්න. එතකොට D කියන එක සමහර අය මේක මතමත් දා ගන්නවා. එහෙම එක මත දැම්මේ නැත්නම් ඒක මත වියුත් නැති නිසා. ඕනයි ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ හරියෙන් D දා ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි පොඩ්ඩක් දික් කරනවා එක දැන්නේ. නැත්නම් ඒක වැරදි අවබෝධ කරගන්න ඕනේ. ඒක පරිදි මත පිටන විදියට දාන්න ඕනේ කියලා. ඒක නෑ. සමහර අය පරිදි මත දාලා හදනවා. ඒක බොක් නෑ. D කෙනෙක් කොටන විදිහට ප්‍රශ්නයක් නෑ. හරියට මේක සාධනය කරන්නේ කොහොමද කියලා බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මේ CO සහ AO සමානයි. CO AO සහ DO ඇත්තටම සමානයි. ඒක හේතු තමයි එක වෘත්තයේ අර යන්නේ. ඒත් ඔයගොල්ලෝ දැන් මෙතනදී AOC කියන්නේ සමද්විපාර්ශ්ව කෝණයක් කියලා ගන්න පුළුවන්. මොකද මේකයි සමාන නිසා. ඒකට මෙන්න මේ කොටසට මෙන්න මේ කොටස සමාන බව පේනවා. හරි. ඒ වගේම අනිත් පැත්තෙන් BOC කියන්නේ සමද්විපාර්ශ්ව කෝණයක්. ඒකෝර මෙන්න මෙතන තියෙන කොටසට මෙන්න මෙතන තියෙන කෝණය සමාන වෙනවා. මේ කෝණයට මේ කෝණය සමානයි. සමද්විපාර්ශ්ව ත්‍රිකෝණ සමාන පාද වලට සමුක්කෝණ සමාන නිසා සමද්විපාර්ශ්ව ත්‍රිකෝණ ක්‍රමය යන්නේ. හරිද? ඊළඟ තව කාරණයක් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මෙන්න මෙතන මම දැන් මේ එක ත්‍රිකෝණයක් පොඩ්ඩක් ඇඳුත් මෙහෙම. දැන් මම මේ අඳින්නේ AOC කියන ත්‍රිකෝණේ පාදය දික් කරලා දෙන්නේ මේ. අපි ගත්ත මේකට මේක සමානයි කියලා ගත්ත නිසා එතකොට මේ කෝණයට මේ කෝණය සමානයි. ඊට පස්සේ තව දෙයක් ගන්නවා තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ පාදය දික් කිරීමෙන් ඇතිවන තියෙන බාහිර කෝණය නිසා මෙන්න මේ කෝණ දෙක එකතුවට සමානයි. මේ කෝණ දෙක එකතුවට මේක සමානයි කියලා ගන්න තියෙනවා. මේ කෝණ දෙක එකතුව කියන එක අපිට ගන්න පුළුවන් මේ කෝණය දෙගුණය කියලා ගන්න පුළුවන්. මම කිව්වා යම් කිසි කෝණ දෙකක් සමානයි කියලා අපි ලියුවොත් එක කෝණයක් වෙනකොට අනිත් කෝණය ආදේශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව ACO සමානයි CAO කියලා ගත්තාම ඊට පස්සේ අපිට ගන්න පුළුවන් නේ ACO ධන CAO සමානයි AOD කියලා. ඒක දැන් මෙතනදී අපිට මේ කෝණය එච්චර වැදගත් නැති නිසා CAO වෙනුවට අපි OCAම ආදේශ කරනවා. තේරුණාද? මේක 2යි AOC කියලා. අන්න ඒ විදිහේ ක්‍රමයක තමයි මේක යන්නේ. අපි පිළිවෙලට යමුකෝ බලන්න. පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඉස්සරහට එන්න. එතකොට උලන්ට අවසානයේ තේරෙන්නේ මොකද වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ කොහොම හරි අවසානයේ එනවා මෙන්න මේක. මෙන්න මේක වගේ දෙගුණයක් මේක වෙනවා. මේක වගේ දෙගුණයක් මේක වෙනවා. ඒතකොට මේ දෙක එකතු කරලා මේ දෙක එකතු කරාම එන උත්තරය වගේ දෙගුණයක් වෙනවා. මේ දෙක එකතු කරාම වෙන උත්තරය කියලා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ ඉතින් කලබල වෙන්නේ නැතුව මම මේ කිව්ව පළවෙනි කාරණේ කරමු. ඉතින් මේ පාත් තුනම සමානයි කියලා යනවා. ඒක අපිට විකල්ප කරගෙන යන්න පුළුවන්. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් CO සමානයි AO සමානයි OB. ඒ උදාහරණ එකම වෘත්තයේ ආරය මාත් එක්කම ලියාගෙන යනවා. එකම වෘත්තය ආරය. CO සමානයි AO සමානයි OB. එකම වෘත්තය ආරය. හරි. දැන් අපිට කියන්න පුළුවන් එනම් මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කියලා සමදීපාත් ත්‍රිකෝණ ක්‍රමය යනවා. හරි. ඔයගොල්ලන් කියන්න පුළුවන් ඔන්නේ ගන්න
OCA කියලා මේක ගන්නවා OAC කියලා. එතකොට OCA සමානයි OAC වෙනවා. ඒකට හේතුව සමද්විපාද ත්‍රිකෝණ තමයි. අපි කියන දේ හොඳින් පැහැදිලිද කියලා බලන්න නේ. ප්‍රශ්නෙම දෙනවා නම් අහන්න. මේකට මේක සමාන නිසා සමාන පාදවල ඉස්සරහින් තියෙන කොහොමත් සමානයි කියලා තමයි ගත්තේ. හරි. ඊට පස්සේ මෙතනත් ඔයගොල්ලෝ මෙන්න මේ දෙක සමානයි කියලා ගන්න පුළුවන්. මේ පාත් දෙක සමාන නිසා ඒක මේ කෝණ දෙක සමානයි කියලා ගන්න. එකක් මම ගන්නම් OCB සමානයි OBC. ඒ විදිහම කරලා කියනවා කියන්න පුළුවන් OCB සමානයි OBC. ඒතරත් හේතුව සමවිපාද ත්‍රිකෝණ වල. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න පුළුවන් මාර කිව්ව කාරණේ මෙන්න මේ AOD කියන කෝණ සමාන එක මේ දෙකේ එකතු. අපි ලියනවා AOD කෝණ සමාන මේ දෙකේ එකතු. මොකද්ද? OCA කෝණය දාන OCA කියන්නේ මේ කෝණය OAC. අන්න ඒකට හේතුව ලියන්නේ. මොකක්ද ඒකට හේතුව ලියන්නේ අපි? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන නිසා. පැහැදිලි නේද? ඒක අපි ලියන්න ඕනේ ත්‍රිකෝණයක පාදයක්. ඒක හැමෝටම පැහැදිලිද? මේ ප්‍රශ්නේ විදිහට අහන්නේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර නැත්නම් බාහිර කෝණය කියලා නේද? මේ මොකක්ද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතු සමාන නිසා ත්‍රිකෝණයේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. දැන් කිව්වෙන්නේ හරි නේද? පැහැදිලි නේද? හරි. එතකොට ඒ වගේම එකක් අනිත් පැත්තට ලියන්න පුළුවන් ඔයගොල්ලෝ. මෙන්න මේ ත්‍රිකෝණය. DOB නැත්නම් BOD සමානයි මෙන්න මේ දෙකේ එකතු කියලා ලියන්න. එකක් ලියන්න මෙන්න. මොකක්ද ලියන්න පුළුවන්? BOD කෝණය සමාන වෙන්නේ මේ දෙකේ එකතු. ඒ කියන්නේ OCB සහ OBC. මෙන්න මේ ටික. හැමෝටම පැහැදිලි ඇති නේද? ප්‍රශ්න තියෙනවා අහන්න. කොහොමද එන්නේ? ඒක මෙන්න මේ කෝණය ගැනයි මේ කිව්වේ. ඒක තමයි BOD කියලා කියන්නේ. මෙතන තමයි CB. ඒ කියන්නේ මේ කෝණ දෙකේ සමානයි. ඒ කෝණ දෙක එකතුවට මේක සමාන වෙන්න ඕනේ. ඒ කෝණේ පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය නිසා. පැහැදිලි? BOD සමානයි කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ දෙක එකතු. ඒ කියන්නේ OCB එකතු කිරීම OBC. ඒකට හේතුව ඒකම. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. දැන් කොහොම හරි ඔයගොල්ලන්ට AOB එකක් හදාගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති AOB එකක් හදනකොට මේ AOD සහ BOD එකව කරා නම් AOB එක හැදෙනවා. ඒක තමයි මම කියන එක. AOD සහ BOD එකව කරා නම් ඒක හැදෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට දැන් මෙතන AOD කියලා සහ BOD කියලා සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ දෙක එකතු කරොත් එහා පැත්තේ දේවල් දෙකක් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ලියන්න පුළුවන් සබ්ට්‍රැක්ෂන් වලින් සමාන දේවල් වලට සමාන දේවල් එක්ව කරාගෙන ඉනවා සමාන නිසා දැන් අපි මේ AOD සහ BOD එක්ව කරන්නේ AOD එකක් හදාගන්න. අපි කරන්නේ AOD කෝණය එකතු කිරීම BOD. අපි සාධනයකට බල බල තමයි නිතරම අපි ගණන් හදන්නේ. සමානයි OCA ධන OAC මේ දෙක එන්නේ. එතකොට මෙතන මේකත් එකතු වෙනවා. මොකද්ද OCB
ධන OB මෙහෙම ලියන්න ප්‍රත්‍යක්ෂ අණු. දැන් අපිට මෙන්න මෙතන තියෙන කෝණය වගේ දෙගුණයක් කියලානේ මේක දාගන්න ඕනේ. දැන් මේක නම් ආවනේ. මේ දෙකේ එකතුවෙන් එනවා මොකද්ද? AOD සහ BOD වල එකතුවෙන් AOB එනවා. ඔයාලට එතන AOB කියලා ගන්න පුළුවන්. හරි? දැන් මාත් එක්කම ලියාගෙන යනවනේ හැමෝම. මෙතන AOB කියලා ගන්න. ඊට පස්සේ මෙතනදී මේ C වල තියෙන කෝණය අපිට ඉතා වැදගත් නිසා දැන් අපි කරන්නේ මෙන්න මේ OAC කියන එක OCA ට සමාන නිසා මේක වෙනුවට OCA ව දාන්න. OCA දාන OCA කියලා. OCA දාන OCA. මෙතනත් මේ විදිහටම කරගන්න. මෙතන OCB කියලා තියෙන්නේ OBC කියන එක OBC කියන එක OCB ට සමාන නිසා ඒකත් අපි OCB කියලා දානවා. කොහොමද අපි මේ කෝණයට එන්නේ? ACB කෝණය කියන එක හදාගන්නේ. එතකොට පේනවා ඇති AOB කෝණය සමාන. මෙන්න මේ දෙක එකතු වෙන අපි කියනවා 2 OCA කෝණය. මේ දෙක එකතු කරාම අපිට එනවා OCB එකතු වෙලා එනවා 2 OCB. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ACB එකක් තමයි අපිට හදාගන්න. right. OCA සහ OCB එකතු වුණාම ඇත්තටම හැදෙන්නේ ACB කියන සම්පූර්ණ කෝණය. අර මෙතන AOD සහ BOD එකතු වෙලා AOB කියන සම්පූර්ණ කෝණය හැදුවා වගේ OCA සහ OCB එකතු වෙලා ACB කියන සම්පූර්ණ කෝණය හැදෙනවා. හරි. ඒතර ඒක අපිට ACB හදාගෙන ඊළඟ වතාවේ ඔයගොල්ලන්ට ගන්න දෙන්නේ මේ දෙක පිට ගත්තාම OCA සහ OCB එකතු කරලා අපිට ලියන්න පුළුවන්. ඔයාලා ලියන්න පුළුවන් AOB කෝණය සමානයි මෙතනින් දෙකක් පිට ගත්තොත් මෙතන ලියවෙන්නේ OCA කෝණය ධන OCB කෝණය. ඒවලට වෙනදී OCA ධන OCB කියලා කියනවා. OCA ධන OCB කියලා කියන්නේ OCA ධන OCB කියලා කියන මේ සම්පූර්ණ කෝණය. කියන්නේ අපිට අවශ්‍ය කෝණය ACB. එම නිසා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් AOB කෝණය සමානයි 2යි. මෙතන දෙකක් තියෙනවා. මේ දෙක එකතුව තමයි ACB වෙන්නේ. හරි. 2යි ACB. ඔන්න ඔය විදිහට අපිට මේ ප්‍රමේය සාධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්නේම තියෙනවා නම් අහගන්න, ලියා ගන්න බැරි වුණා නම් සම්පූර්ණයෙන් තේරුම් ගන්න ලියා ගන්න. ඔයාලා ප්‍රශ්න දිනනවා අනිවාර්යයෙන්ම අහන්න. ඒ කරපු දේවල් හැම දෙයක්ම හොඳට පැහැදිලිද කියලා මම හිතනවා. අපි දන්න දේවල් තමයි ඔක්කොම පාවිච්චි කරේ. ත්‍රිකෝණ මේ සමදීපාත් ත්‍රිකෝණ ප්‍රමේය. එතකොට පාදේ දුක්ඛින සැලෙන බාහිර කෝණේ සම්බන්ධ ප්‍රමේය. ප්‍රත්‍යක්ෂ ඒවා භාවිතයෙන් තමයි ඔක හැදුවේ. ඔය ප්‍රමේය සාධනය කරපු එක හොඳට තේරුම් ගන්න. මොකද ඔයගේ ගණන් අපිට ගොඩක් හදන්න ලැබෙයි ඉස්සරහ.
හරිනේ නෑ මම ලියාගන්න ඉතින් ප්‍රශ්නේ මොකුත් නෑ නේ. හරි එහෙමනම් අද මේ ප්‍රමේය ඉගෙන ගත්තා වගේ මේ ප්‍රමේය තව චුට්ටක් හොඳින් තේරුම් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මොකද මේ අපි මේ විදිහට තියෙනකොට මේක තේරුම් ගත්තට අපිට ගණන් වලදී මේක විවිධාකාරී රූප සරහන් එක දෙනකොට සමහර අයට මේ ප්‍රමේය එකත් එක්ක සම්බන්ධ කරගන්න ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම තවත් රූප සරහන් කීපයක් චුට්ටක් ඇදලා දෙන්නම්. මේ ප්‍රමේයත් එක්ක කොහොමද ඒක හදාගන්නේ? ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලි වෙනවා මම දැන් මෙතනදී PQ කියලා ඡාප කොටසක් ගන්නම් මයික් නම් ඕෆ් කරන්නේ නැහැ මයික් ඕෆ් කරන්න නැති අය මට අයින් කරන්න එනවා දැන් PQ කියන ඡාප කොටස ගත්තොත් දැන් මෙතන O කියලා කේන්ද්‍රයක් අපි ගත්තොත් PQ මගින් විශේෂයෙන් මෙන්න මේ කොටස මගින් මෙන්න මේ PQ කියන ඡාප කොටස මගින් තමයි ආපාදනය කරන්නේ. මේ ඡාප කොටස හරියට තේරුම් ගන්න. O මත ආපාදනය කරන කෝණය අපි හිතමු මෙතන R කියලා තිබ්බොත් R මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. මේ කාරණේ පැහැදිලි නේ. ඒකට මෙතන ගන්න පුළුවන් දැන් මෙතන x කියලා ගත්තොත් මෙතන 2x වෙනවා ඒක පළවෙනි රූප සරහන අපි දැන් සාමාන්‍ය ඉගෙන ගත්ත රූප සරහන මෙතනත් මම PQ කියලාම ඡාප කොටසක් ගන්නම් මෙතනින් O කියලා කේන්ද්‍රය ගන්නවා එතකොට දැන් මේ R කියන ලක්ෂය ඕන මෙන්න මේ වගේ තැනකුණක් තියෙන්න පුළුවන්. ඔන්න ඔය වෙලාවට තමයි අපි කට්ටියට පොඩ්ඩක් පැටලෙන්නේ. එතන මෙහිම කේන්ද්‍රය මත ආපයිත කොනේ මේ ඡාප කොටස මගින්ම R මත ආපයිත කොනේ මෙන්න මේ විදිහට තියෙන්නත් පුළුවන්. ඒතර R කොහොමද තියෙන්න ඕනේ මෙන්න මේ ඉතිරි කොටස මත ඕනම තැන. තේරුණා? මේ ඉතිරි කොටස මත ඕනම තැනක තමයි R තියෙන්නේ. ඒ නිසා මේ වගේ දැන් සමහර අයට මේක විතරයි පුරුදු. මේ වගේ ආවම තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න එතකොටත් මේ PQ කියන ඡාප කොටසෙන් කේන්ද්‍ර මත ආපාදනය කරන නිසා ඉතිරි කොටස මත මේ වගේ දැන් මේ වගේ තැනකට ආපාදනය කරනවා. ඔව්. එමාම දෙයට බැටලෙන නිසා තමයි මේ යුක්තක් මතක් කරේ. ඒතර මේක x උනොත් මේක 2x වෙනවා. හරි. එහෙම තේරුම් ගන්න. සමහර වෙලාවට තව ඒ වගේ අවස්ථා තියෙන පුළුවන් අපිට ඕන තරම්. මෙතනත් මම PQ කියන ඡාප කොටසක් ඒ විදිහටම ගන්නවා. මෙතන O ඔය පොඩක් පැහැදිලිව මේ රූප සටහන් ටික ඇඳගත්තොත් නම් හොඳයි. මොකද මේ සාධනය කිරීම වලදී සහ කෙටි ප්‍රශ්න වලදී
මේ ඉතාල වැදගත් වෙනවා. සමහරවිට දැන් මේ කොහොම තිබිලා මේ කේන්ද්‍රාපායිත කෝණය මේක දිගේම ගිහිල්ලා මෙහෙම තියෙන්නත් පුළුවන් පරිධාපායිත කෝණය. එහෙම දෙයක් කියලා ලොකුත් නැහැ. මෙතන R තියෙන්නේ. කොහොමද මේ R තියෙන්න ඕනේ මේ අපි ආපාදනය කරන චාප කොටස හැර ඉතිරි චාප කොටස මත තමයි අර R ලක්ෂ්‍ය තියෙන්න ඕනේ. කියන්නේ කේන්ද්‍රාපායිත කෝණය පරිධාපායිත කරන අනිත් ලක්ෂ්‍ය තියෙන්න ඕනේ ඉතිරි කොටස මත. ඔයාලට පැහැදිලි දෙන එක නේ. සමහරවිට තිබ්බත් මේක x කියලා ගත්තොත් මේක ඔයගලන්ට 2x කියලා ගැනීමේ හැකියාව තියෙනවා. පළමුව මේ රූප සටහන් තුන ඇඳගන්නු. තව අපි යෝගී අවස්ථා කීපයක් චුට්ටක් බලමු. රූප සටහන් තුන නිකන් ඇඳලා තියාගන්න යටි. පවතින විදියට උඩ පැහැදිලි වෙනකොට ප්‍රශ්නේ මොනවද තියෙනව අහන්න. ඔයගොල්ලෝ පෙන්නන චාප කොටස වෙනත් පාටකින් පොඩ්ඩක් ඇඳගත්තොත් හොඳ වෙයි. මම මේ මෙතන පෙන්නලා තියෙනවා වගේ. දැන් ඔයගොල්ලන්ට ගොඩක් විශේෂ කාරණයක් තමයි ඊළඟට කියන්න හදන්නේ. ඒ නිසා හැමෝම පොඩ්ඩක් හොඳින් බලා ගන්න. මෙන්න මේ මහා වෘත්ත චාපය මගින් ආපාදනය කරන අවස්ථාව. හරි? මේකනේ සුළු වෘත්ත චාපය. මේක සුළු වෘත්ත චාපය වෙනකොට ලොකු එකක් මහා වෘත්ත චාපය කියලා තමයි කියන්නේ. එතකොට මේ මහා වෘත්ත චාපයක් අපිට තියෙන්න පුළුවන් මේ වගේ. දැන් මේ සුළු වෘත්ත චාපයක් වෙනකොට දැන් තියෙන මහා වෘත්ත චාපය. ඒතර මහා වෘත්ත චාපයේ මගින් පරිධිය මත ආපාදනය කරන කෝණය මේක මගින් ආපාදනය කරන කෝණය මෙන්න මේක. අන්න එකයි තේරුම් ගන්න ඕනේ. මේක මගින් මෙහෙම ආපාදනය කරා වගේම දැන් මේ මහා වෘත්ත චාපයේ මගින් ආපාදනය කරන කෝණය අනිවාර්යෙන් පරාවර්ත කෝණයක් වෙනවා. ඔය තැන් තමයි අපි ප්‍රශ්න කරගන්නේ සමහර වෙලාවට. එතකොට මේක අර ක්‍රමයට අදාළව දැන් ඉතිරි කොටස වෙන්නේ මේක. දැන් මේ මහා වෘත්ත චාපයේ මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය තමයි මේ කියේ. මේ මහා වෘත්ත චාපයේ මගින් වෘත්තයේ ඉතිරි කොටස වෙන්නේ එතකොට මේක ඉතිරි චාප කොටස. දැන් මේක තමයි කේන්ද්‍රය ආපාදිත චාප කොටස. කේන්ද්‍රය ආපාදිත නොකර ඉතුරු වෙලා තියෙන්නේ මේ ටික විතරයි. ඒක මත ආපාදනය කරන කෝණයක් කියන්නේ මෙන්න මේ වගේ කෝණයක්. මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය අතර තමයි සම්බන්ධතාවය තියෙන්නේ. ඔය කියන සම්බන්ධතාවය. මේක x නම් මේක 2x. මොන ඒ කාරණේ හොඳට පැහැදිලි වුණාද කියලා බලන්න. ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම කාරණයක් තේරෙන්නේ. අන්තිමට දැන් බලන්න මෙතන මේ කෝණය මෙහෙම තියෙද්දි අනිත් පැත්තේ තමයි මේ කෝණය තියෙන්නේ. හරිද දැන්? මෙතනත් තියෙනවා. මෙතන මෙහෙම කෝණය තියෙද්දි මෙතන නෙමෙයි කෝණය තියෙන අනිත් පැත්ත. හරි. ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් අහන්නද කවුරු හරි?
ප්‍රශ්නයක් තියෙනවා අහන්න එතන. හතර පැහැදිලි කරගන්න ඕනේ ඒක. ඔයගොල්ලෝ හැමෝටම වගේ පැහැදිලි ඇති. මෙන්න මේ මහා වෘත්ත ඡාපය මගින් ආපාදනය කරන කෝණය පරාවර්ත කෝණය කියලා තේරුම් ගත්තා නම් හරියි. ඒක සමාන වෙන්නේ. ඒකෝට දැන් අපි මේ ඡාපය මගින් නම් ආපාදනය කරේ ඉතිරි කොටස වෙන්නේ මේක. ඒක මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණේ. ඔන්න හොඳයි පවු. ඉතින් පැටලෙන්නේ නැත්නම් ඉච්චරයි. හරිනේ? මහා වෘත්ත ඡාපය දැන් මම මෙහෙම අඳිනවා. ඒතර මේ මහා වෘත්ත ඡාපය මගින් කේන්ද්‍ර ආපාදිත කෝණය මොකද්ද කියලා ඔයගොල්ලන්ට හඳුන ගන්න පුළුවන්. එතකොට මේ මහා වෘත්ත ඡාපය මගින් දැන් කුඩා වෘත්ත ඡාපය මගින් ආපාදනය කරන කෝණය මේක නම් මහා වෘත්ත ඡාපය මගින් ආපාදනය කරන කෝණය මේක. අන්න ඒක තේරුම්. මේක සමාන වෙන්නේ මේ වෘත්තයේ ඉතිරි කොටස කියන්නේ මේක. මේක මගින් ආපාදනය කරපු කෝණය මේක නම් වෘත්තයේ ඉතිරි කොටස මේක. ඒක මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක. මෙතන r කියලා ගත්තොත් මේක x කියලා ගත්තොත් මේක 2x. මම මේක ටිකක් හිමින් ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. මේක ඒ තරම්ම වැදගත් තියෙන්නේ. ඒක ගොඩක් අයට ඔයගේ ප්‍රශ්න එනවා. ඔයගලන්ට මේ රූප සරහන් ටික ඉතාල වැදගත් වෙයි. අදනම් කියන්නේ මේ ජ්‍යාමිතිය දැන් සාධනය ගණනක් වගේ එකදී වුණත් පිටි ප්‍රශ්නයක වුණත් ඒ කොහොමද පිළිලා තියෙන විදිය තේරුම් ගන්න. දැන් අනික තමයි දැන් වෘත්ත ඡාපය කියන්නේ මේ මුඩින් හරි යටින් හරි නෙමෙයි පැත්තෙන් උනත් පේන්න පුළුවන්. හරි. එහෙම පැත්තෙන් ආවයි කියලා ඒත් ඔයගලන්ට බලන්න තියෙන අර කාරණේම තමයි. දැන් මම මේ PQ කියලා ගත්තොත් මෙතන O කියලා ගත්තොත් මේක මම ආපාදනය කරන සුළු කෝණයක් ගැන මම මේ ගත්තා. ඒතර මේක මෙන්න මේ හරිය කියන කෝණයක තුනක් මෙන්න මේ හරිය තියෙන කෝණයක තුනක් සමාන වෙන්න පුළුවන්. මේක x නම් මේක 2x. කොහොමද තියෙන්නේ? හරි ඔය රූප සරහන් 6ටත් වඩා ඉතින් ඔයගොල්ලන්ට රූප සරහන් ඕන නම් ඇඳලා බලන්න පුළුවන්. ඒකේ මේ උඩින් යටින් එක එක විදිහට මේක තියෙන්න පුළුවන්. එතකොට දැන් මේක හොඳට තේරුම් ගන්න කේන්ද්‍ර ආපාදිත කෝණය සහ පරිධි ආපාදිත කෝණය කියන එක. විශේෂයෙන් මේ මහා උත්සාහය මගින් ආපාදනය කරන කෝණ වලදී සමහර අය පටල ගන්නවා. හරි රූප සරහන් තුනත් හැමෝම ඇඳලා ඉවර කරගන්න. මම දැන් මේක නෝට් මොකුත් දෙන්නේ නැහැ රූප සරහන් ටික විතරක් දුන්නේ. ඔයගලන්ට x සහ 2x කියලා පෙන්නලා තියෙන නිසා කේන්ද්‍ර ආපාදිත කෝණය වගේ දෙගුණයක් වෙනවා පරිධි ආපාදිත කෝණය කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ රූප සරහන් දිහා බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට තියාගන්න. හරි පැහැදිලිව රූප සරහන් හදගන්න. ඒක හරි ඒකයි මම කිව්වා අර ආපාදනය කරන උත්ත ඡාපයේ ඔයගොල්ලෝ විශේෂ රතු පෑනකින් වගේ පොඩ්ඩක් හදගත්තා නම් කොයි ඡාපය මගින්ද ආපාදනය කරලා ගෙන්නේ කියන එක ඔයාලට පැහැදිලි වෙනවා.
ගොඩක් වෙලාවට ওই පාඩම් ඉගෙන ගන්නකොට අපිට ওই කොටස් ටික හරියට මගහැරෙන නිසා අර උගේ ප්‍රමේය කරලා අපි ගණන් ටික හදාගෙන ගියොත් එහෙම ගණන් හදන්න ගියාම ඉතින් ඔයගලන්ට ওই ප්‍රශ්න ටික එනවා. මම ඒකයි කිව්වේ වෘත්තයක කෝණ කියන පාඩමෙන් ගොඩක් ගණන් අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්න පත්‍රයේ දෙකක් හරි තුනක් හරි තියෙන තුනක් තියෙන අවස්ථාවක් මම දැක්කා. ඕගොල්ලෝ දැන් ඔය හදන්න නැගින්නේ නැති කෙටි ප්‍රශ්න තුනක් විතර වෘත්තයක කෝණ කියන පාඩමෙන් අහනවා. දෙකක් නම් අනිවාර්යෙන් අහනවා. අනික වෙනත් ගණන් එක්කත් ගොඩාක් ස්පර්ශක වෘත්ත චතුරස්‍ර ඒ වගේ පාඩම් එකක් මේ ගොඩාක් සම්බන්ධ වෙනවා. සමකෝණී ත්‍රිකෝණ පාඩම එක්ක උනත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඇඳලා ඉවරයි නේද ඔයගොල්ලෝ? උපසරන් ටික. තාන්දිනා ඉන්නවා නම් කියන්න. ඇඳලා ඉවරද? හරි එහෙමනම් ඔයගොල්ලෝ 31 එක අභ්‍යාසය ඔයගොල්ලෝ තනියම හදන්න. ඒකේ එච්චර ලොකු කරුණු නෑ අර ඡාපය ගැන එහෙම අහලා තියෙනවා තියෙන ටික හදලා දාන්න. 31 දෙක අභ්‍යාසය ඉඳලා තමයි ගණන් තියෙන්නේ. හැමෝම 31 දෙක අභ්‍යාසය පෙරලා ගන්නකො. තිස්සක දෙක අභ්‍යාසය මෙන්න මේ වගේ රූප සටහන් 6ක් ඇති. ඒකේ දෙක දෙක හතර ඊට ඔක්කොම හදුවත් කමක් නැහැ කියලා දෙනවා අපි ඔක හදන්නේ නැහැ නේ. ඒක අරන් හයම හදමු ඉක්මනින්. පොඩි වෙලාවක් තියෙන්නේ. විනාඩි 15ක් තියෙනවා. ඔයගොල්ලන් හොදනම ඇති වෙලාව. ඉක්මනින් ඒක අරන් හයම හදන්න. ඉතුරු ගණන් ටික විතර අපිට ලබන සතිය බලන්න පුළුවන්. උපසරන් ඇඳලාම හදන්න. මෙතන තියෙන පහක් දැක්කන එකේ කෘතේ කේන්ද්‍රය ඕමගින් දැක්කේ. දී ඇති දත්ත අනුව x යගේ හොයන්න.
ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ උපතරන් ටිකක් තමයි දීලා තියෙන්නේ. මේ පළවෙනි ගානේ නම් හැමෝම හදන්නේ නැති කේන්ද්‍රීය ආපාදිත කෝණයේ 100යි මෙන්න මේ ඛණ්ඩයෙන් පරිධි ආපාදිත කෝණය තමයි x. මේ x එක 100න් භාගයක් වෙන්න ඕන. x සමානයි ඒ කේන්ද්‍රීය ආපාදිත කෝණය වගේ පරිධි ආපාදිත කෝණය වගේ දෙගුණයක් නේ කේන්ද්‍රීය ආපාදිත කෝණය. එතකොට එහෙනම් මේකෙන් භාගයක් වෙන්න ඕනේ මේක. 100 බෙදීම 2. කියන්නේ x සමානයි අංශක 50යි කියලා වුණා. හරි. පළවෙනි උත්තරේ විතර ගන්න පුළුවන්. මම දෙවෙනි ගානේ තේ විතර බලන්න ගන්න පුළුවන්. මෙතන x කියන්නේ කේන්ද්‍රීය ආපාදිත කෝණය, ඉහ කියන්නේ ඒ ඉතිරි කොටස මතකේ පරිධි මත ආපාදිත කෝණය. උත්තේ මත ආපාදිත කෝණය. දැන් මේක වගේ දෙගුණයක් වෙන්න ඕනේ x. දැන් දෙවෙනි එකේදී ඔයගොල්ලෝ ගන්න පුළුවන් x සමානයි 30 ගුණ කිරීම 2යි කියලා. ඊට අංශක 60. බන තුන්වෙනි ගාන එතන මේ කේන්ද්‍රීය ආපාදිත කෝණය මෙන්න මේ කණ්ඩේ මගින් කේන්ද්‍රීය ආපාදිත කෝණය 50යි ඒක මගින්ම පරිධි ආපාදිත කෝණය තමයි x කියන්නේ. මේකෙන් භාගයක් වෙන්න ඕනේ මේක. පරිධි ආපාදිත කෝණය භාගයක් වෙන්න. ඒකෙන් ගන්න පුළුවන් x සමානයි 50 බෙදීම 2යි ඊගෙන අංශක 25යි කියලා එනවා. හතරවෙනි කොටස ටිකක් වැදගත් ගානක්. අන්න එතනදී ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ x කියලා කියන්නේ මෙතන තියෙන කෝණය මේකෙන් භාගයක් වෙන්නේම නැහැ. මෙන්න මේකෙන් භාගයක් වෙන්න ඕන. තේරුණා? ඒ කියන්නේ දැන් මෙතනදී මෙන්න මේ මහා වෘත්ත ජාපයෙන් තමයි මේ පරාවර්තක කෝණයෙන් භාගයක් තමයි මේක වෙන්නේ. ඒකට එකිනෙක මූලාර්ථ කියන්නේ මේක අනිත් පැත්තේ තියෙන කෝණයෙන් භාගයක් තමයි මේක වෙන්නේ යන්නේ. ඒ තමයි ඔයගොල්ලෝ ගොඩක් පැහැදිලි කරේ. එතකොට මේක x නම් මේක ඕනනම් 2x කියලා ගන්නත් පුළුවන්. මේක x නම් මේක මොකද්ද එතකොට 2x. එතකොට ඔයගොල්ලෝ වෙනවා 2x සහ 50 එකතු කරාම කීයක සමානයි? 2x කියන කෝණය 50 එකතු කරාම එකම ලක්ෂයක් වඩා බීරි කෝණනේ. එනිසා x වල ගවරන එතන සමීකරණයක් හදන්න පුළුවන් 2x දාන 50 සමානයි අංශක 360යි. ප්‍රශ්නයක් තියෙනවා අහන්නේ 50 දෙන් එහා පැත්තට දාන්න. ඒතර 2x සමානයි 360 ඍණ 50යි කියලා එනවා. එතකොට 2x සමානයි 310යි කියලා. දෙපැත්තම බෙදනවා 2කින්. 310 දිගින් බෙදනවා. හරිනේ. Given එකයි 155 නේ x වලගේ අංශක 155 කියලා විතර දෙනවනේ ඒක හරි. අනේ වගේ ටයිම් වලදී අන්න ඉන්නේ තමයි හදන්නේ. පස්සේ ගන්න හැදුවේ නැත්නම් එහෙම හදන්න ඉක්මනින්. ඒ විදිහට තේරුම් ගන්න. ඒක පස්වෙනි ගාන ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මෙතනදීත් අර වගේ ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙතන 80යි නම් ඒක වගේ දෙගුණයක් තමයි මෙතන. ඒ කියන්නේ මෙතන 160 වෙන්නේ. මෙතන x නම් මේ චාපේ මගින් ආපාදනය කරපු ඕනේ x නම් මේක මොකක් වෙනවද? මේක මේකත් එක්ක සම්බන්ධ වෙනකොට මේක මේකත් එක්ක සම්බන්ධයි. මේක x නම් මේක මොකක්ද එතකොට 2x එක.
අන්න එතනින් සමීකරණය කර්ම වීම ගන්න පුළුවන්. තෝරන්න ගන්න පුළුවන් 2x දැන් මේක උත්තරස් වලින් ඒවත් හදන්න පුළුවන්. හරි. දැන් මේ ක්‍රමයේ හදන්නේ මේ දෙක එක කරාම අංශක 180 වෙන්නේ. මේක 100 කට ගන්න පුළුවන්. අපි දැන් මේක භාවිතයෙන් හදන්නේ ඕනවා උත්තරස් වලින් හදන විදිහ කියලා. මේ උත්තරස් කියන්නේ නා සම්මුඛ කොන පරිපූර්ණ වෙයි කියලා ගන්න පුළුවන්. 360 නේ. 160 හදලා දැම්මම 2x සමානයි 360 ඍණ 160යි. ඒ කියන්නේ 2x සමානයි 200 නේ. දෙකක්ම දෙනවා. ඒකෙන් ඉතින් කියනවා. එතකොට x සමානයි 100 ඉතුරු නම්බරුගේ මයික් එක ගන්න නිතරම ඔන් වෙනවා. මොනවා ප්‍රශ්නේ විදිහට අහන්න මේ විදිහට ඔයාලා ලකුණු කරලා මේවා හදන්න පුළුවන්. එතකොට දැන් මෙතන බලන්න. දැන් මෙතන මේ පාත් දෙක සමානයිනේ එකම වෘත්තය අරගෙන නිසානේ. එතකොට මෙතන x නම් අනිවාර්යෙන් මේකත් x වෙනවා. ඒකට දැන් මේක වෘත්ත ප්‍රමේය අවශ්‍යත් නැහැ. ඕනනම් ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. x කියන්නේ එතකොට මෙන්න මේ කොටස මගින් පරිධිය මතාපාතනය කරපු කෝණය. එතකොට මේක තමයි කේන්ද්‍රීය මතාපාතික කෝණය. x සමානයි 70 බෙදීම 2යි කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් x තන x සමානයි 70 කියලා නම් අර ත්‍රිකෝණයක පාදයේ දික්කිරීමේ සැදර බාහිර කොන ක්‍රමයට ගන්න පුළුවන්. දැන් මේක වෘත්ත පාඩම නිසා මම x කියන්නේ එකකින් භාගය කියලා අරන් හදන්නේ. ඒක 70 භාගය කියන්නේ x සමානයි කියලා. අංශක 35. අනේ ගණන් 6ම හරිය පොඩ්ඩක් සලකුණක් දාන්න බලන්න 6ම හරියට හදපයි මොනවාරි දැන් මේ මම හදපු ක්‍රම වලට වඩා වෙනස් ක්‍රම භාවිත කරලා තියෙන පුළුවන් ඒක ගැටලුවක් නැහැ කොහොමද උත්තරය අරන් තියෙනවා නම් ඇති පන්ති අන්තිම වෙනකොට ගොඩක් කට්ටිය අඩුත් එක්කනේ නේ හරි මම සෑහෙන පිරිසක් හරියට හදලා තියෙනවා තව අඩුපාඩු සහිතව හදපු අය ඒක තවදුරටත් තේරුම් ගන්න ප්‍රශ්නේ මොනවද කියලා නම් දැන් මම කමන්නේ අහන්න එතකොට අපි ලබන සතියේ මේ පාඩම ඉදිරි කොටස් ටික කරගෙන යමු මේ ටික හොඳට බලා ගන්න දැන් ඔයගොල්ලෝ තේ කෙටි ප්‍රශ්නයක් හදුවා මම මේ වගේ ලබන සතියේත් අර පේපර් ක්ලාස් ඉදිරිය ගැන ටිකක් අපිට හදන්න හම්බෙයි ඒකනම් අපි අතර පන්ති අවසන් කරමුනේ මොනවා හරි ගැටලුවක් තියෙනවා දාන්න විශේෂයෙන් අර ඔයගොල්ලෝ සෙන්ට්‍රාලේ ඉඳලා පන්තිට සම්බන්ධ වෙනකොට අර මං කිව්ව විදිහට